ලෝකය ගැන කිසි දෙයක් දන්නේ නැති මෝඩ කම්මැලි කොල්ලා. උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. ලුයි පෝල් විද්‍යාලයේ ප්‍රාථමික පන්තිභාර ගුරුවරයා හැමතිස්සෙම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොළු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා. ගුරුවරයාගේ ගෝරනාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොළු පැංචා ආයෙමත් පාඩමට හිත යොදවන්න උත්සාහ ගත්තා. ඒත් කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැ කියලා ගුරුතුමා ඒ විදිහට සැර අනාවැකියක් පළ කළ පුංචි කොළු ගැටයා ඊට වසර ගණනාවකට පස්සේ 20 වැනි සියවසේ පහළ වුණු වඩාත්ම බලගතු මහා ප්‍රඥා බවට පත් වෙයි කියලා ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. ඒ කන් කවුරෙකුවත් නොවේ. ඒ තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔහු ගැන. ඔහු ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙන නිසා මේ වීඩියෝ එක ටිකක් දිග එකක් වෙයි. ඒ වුණත් ඔහු අපේ රටට ආවේග ගැනත් විස්තර ටිකක් දැනගන්න ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම like කරලා comment කරලා තවත් අයට බලන්න share කරන්න අමතක කරන්න එපා. ජර්මනිය මියුනිච් නුවරට කිට්ටුව උල්මා නගරයේ මධ්‍යම පාන්තික යුදෙව් පවුලක් ජීවත් වුණා. ඒ පවුලේ ප්‍රධානියාගේ නම හර්මන් අයින්ස්ටයින් නම් වූ අතර ඔහුගේ බිරිඳ පවුලින් අයින්ස්ටයින් නම් වුණා. පවුලේ ප්‍රධානියාගේ රැකියාව උනේ විදුලි උපකරණ අලුත් වැඩියා කරන සමාගමක් පවත්වාගෙන යාමයි. 1879 මාර්තු 14 වෙනිදා මේ මව්පිය දෙපළට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බර්ට් කියලා නම තිබ්බා. ඇල්බර්ට් කුඩා කාලේ සිටම දුර්වල ළමයෙක්. අවුරුදු 3ක් පමණ ගත වුණතුරු ඔහු කතා කළේ නැහැ. මව්පියන් හිතුවේ තමන්ගේ පුතා උපන්ගේ ගොළුෙක් කියලා. ඒත් එහෙම වුණේ නැහැ. අවුරුදු 3න් පස්සේ ඇල්බර්ට් කතා කරන්න පටන් ගත්තා. කල වයස හරියනකොට මව්පියන් ඔහු ලුයි පෝල් පාසලට ඇතුළත් කරා. සාමාන්‍යයෙන් ඒ කාලේ පාසල් වල ඉගෙනුවේ කටපාඩම් කරන්න. ළමයි ගිරව් වගේ කටපාඩම් කළා. මේ ක්‍රමය බොහෝ දරුවන්ගේ හිත් ගත්තේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින්ටත් මේ ඉගෙනීමේ ක්‍රමය හිත් ගත්තේ නැහැ. ඒ නිසා ඔහුට ඉස්කෝලේ එපා වුණා. හැමදාම උදේට ඉස්කෝලේ යන්න බැහැ කියලා පෙරලි කරන්න ගත්තා. ඇල්බර්ට්ගේ දෙමව්පියන් මේ ගැන වද වුණා. තමන්ගේ පුතා ඉගෙන ගත්තේ නැත්නම් ඔහුගේ අනාගතය අඳුරවන බවට ඔවුන්ට අවබෝධ වුණා. ඒ නිසා නොඑක් දේ කරමින් පෙරැත්ත කරමින් ඇල්බර්ට්ව පාසලට රැගෙන යන්නට ඔවුන් උත්සාහ ගත්තා. දවසක් ඇල්බර්ට්ගේ තාත්තා ඇල්බර්ට්ට මාලිමාවක් එහෙමත් නැත්නම් කොම්පාසුවක් ගෙනවිත් දුන්නා. කොයි අතට හැරෙව්වත් එහි කටු යොමු වුණේ උතුරට. ඇල්බර්ට්ට මේ මහත් ප්‍රහේලිකාවක් වුණා. කුතුහලයෙන් පිරුණු ඔහු මේ ගැන කල්පනා කරන්න ගත්තා. ඇල්බර්ට්ගේ හිස ඉලක්කම් වලින් පිරෙන්න ගත්තා. ඒ ගෙනීම කෙරෙහි ක්‍රමයෙන් ඔහුගේ හිත ඇදී යන්නට වුණා. මේ අතරතුරේදී ඇල්බර්ට්ගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් වුණා. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ඔහුට වෙනත් ප්‍රදේශයකට යන්නට සිද්ධ වුණා. මේ නිසා ලුයි පෝල් පාසලින් නැස් වෙන්න ඇල්බර්ට්ට සිද්ධ වුණත් ඒ ගැන ඔහු එතරම් දුක් වුණේ නම් නැහැ. ඒ වන විටත් ඒ පාසල ඇල්බර්ට් එපා වී තිබීමේ ඊට හේතුවක්. ඉගෙනීම කෙරෙහි ඇල්මෙන් සිටි ඇල්බර්ට් අධ්‍යාපනය ලබන්නට ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයට ඇතුළු වීමට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සීනේ සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ. ඒකෙන් අධරිමත් නොවුණු ඇල්බර්ට් වෙනත් විද්‍යාලයකට ඇතුළු වන්නට උත්සාහ ගත්තා. ඒවර මහන්සි වී ඉගෙනගත් ඔහු ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වුණා. වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගන්නට ඇල්බර්ට් අයින්ස්ටයින් සමත් වුණා. 1909 සිට 1911 දක්වා සූරිච් සරසවියේද 1911 සිට 1913 දක්වා පැරගුවි සරසවියේද භෞතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇල්බර්ට් අයින්ස්ටයින් 1913 දී ජර්මනියේ කයිසර් විල්හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙසින්ද කටයුතු කළා. ආලෝකය, ශක්තිය, චලිතය, ගුරුත්වය, අභ්‍යවකාශය හා කාලය පිළිබඳ විද්‍යාත්මකව පැහැදිලි අවබෝධයක් ලෝකයට ලබා දුන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් විසින්. ඒ විතරක් නෙවෙයි, පදාර්ථය යනු ශක්තිය රැස්කොට ඇති තටාකයක් යයි ඔහු ප්‍රකාශ කළා. ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාවය දක්වන සූත්‍රකට සමීකරණය ඔහුගේ බුද්ධි බලයෙන් තර්කානුකූලව ඉදිරිපත් කරනු ලැබුවා. මෙම සමීකරණය පසුව පර්යේෂණාත්මකව ඔප්පු කරනු ලැබුවා. ජලකර හා පරමාණු බෝම්බ න්‍යෂ්ටික බලය මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදා ගැනීමට මුල් වූ පර්යේෂණ ආරම්භ කරන්නට පුළුවන් වූයේත් ඔහුගේ ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාවය හෙළි කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම මුළු භෞතික විද්‍යාවේම අන්තර්ගත කරුණු පැහැදිලි කරන්නට අයින්ස්ටයින් සමත් වුණා. 1916 දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ කුඩා පර්යේෂණ පත්‍රිකාවකට මුළු ලෝකයම උඩු යටිකුරු කරන්නට හැකියාව ලැබුණා. පිටු 12කින් සමන්විත මේ පත්‍රිකාව 20 වෙනි සියවසේ විශිෂ්ටතම විද්‍යාත්මක නිබන්ධනය බවටද පත් වූයේ නිතැනින්මයි. ඉන් හෙළි වූ සාපේක්ෂතාවාදය පිළිබඳ මතය එතෙක් පැවති මතවලට වඩා සහ මුලින්ම වෙනස් වුණා. මෙලෙස නවතම සංකල්පයක් බිහි කළ අයින්ස්ටයින් කිසිම විද්‍යාගාරයක පර්යේෂණාගාරයක පර්යේෂණ පැවැත් වූ කෙනෙක් නොවීමත් සුවිශේෂත්වයක්. ඔහුට පර්යේෂණාගාරය වූයේ ඔහුගේම මොළයයි. ලොව තතු සොයන යන්ත්‍රයක්සේ හිස් කඩදාසි මිටියක් හා පෑනක් අතින්ගෙන කල්පනාවේ නිමග්න වූ අයින්ස්ටයින් ගැඹුරු විද්‍යාත්මක න්‍යායන් හා ගණිත සූත්‍ර රාශියක් ලොවට හෙළි කළේ ඔහු සතු වූ අසම සම බුද්ධි මහිමෙන් වීම සුවිශේෂයි.
භෞතික විද්‍යාවට මේ සම්මෙහෙයක් කළ අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වුණා. යුදෙව් ජාතිකයෙකු වුණු අයින්ස්ටයින්ට හිට්ලර්ගේ හමුදාවෙන් කරදරවලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔහුගේ දේපල පවා ගිනිබත් කරන්නට තරම් ඔවුන් දරුණු වුණා. උපන් රට අතහැර දමා ඇමරිකාවට යන්නට අයින්ස්ටයින් තීරණය කරේ මේ නිසයි. 1940 දී ඔහුට ඇමරිකාවේ පුරවැසි බවද හිමි වුණා. ඉලක්කම් වලින් පිරි විද්‍යාත්මක ලෝකයක ජීවත් වූද ඇල්බර්ට් අයින්ස්ටයින් මානව ප්‍රේමයේ උතුරා ගිය කුළුණු ගුණයෙන් පිරි හදවතක් ඇත්තෙක් බව පැවසෙන අතර 1945 දී හිරෝෂිමා නාගසාකියට පරමාණු බෝම්බ දැමූ වෙලාවේ ඔහු බලවත්සේ කම්පාවට පත්වුණු බවද පැවසෙනවා. යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්බකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට මාවත නිර්මාණය කරමින් සාපේක්ෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලටද අදාළ කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදයද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වූ ප්‍රධාන දායකත්වයන් වනවා. ඔහු දැක්වූ අනිත් දායකත්වයන් අතරට සාපේක්ෂතාවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවදි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යාවේ ගැටලු හා ඒවායේ ක්වන්ටම් විද්‍යාත්මක යෙදීම්, අණුක බ්‍රවුනීය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්භාවිතාවය, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වන්ටම් වාදය, ප්‍රෝටෝන වාදයට මූලික පදනම වූ අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණයන් උත්තේජිත විමෝචනය ඇතුළත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යාවේ ජ්‍යාමිතිකකරණය ආදී අයත් වනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් පළ කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා නිබන්ධන 50කට වැඩි ප්‍රමාණයක්ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වනවා. භෞතික විද්‍යාව සම්බන්ධ පිරිස් අයින්ස්ටයින් පූජක තත්වයලා සලකන අතර 1999 දී ටයිම් සංග්‍රහව මගින් ඔහු සතවර්ෂයේ මිනිසා වශයෙන්ද නම් කර ලැබ තිබෙනවා. ඔහුගේ නම ගැලිලියෝ ගැලිලි, අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන්ද පවා අභිපවා යන තරම් විශිෂ්ට සුප්‍රසිද්ධම විද්‍යාඥයා ලෙස ලෝක ඉතිහාසයේ සඳහන් වනවා. වර්තමාන සංස්කෘතිය තුළ අයින්ස්ටයින් යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා කිරීමත් සුවිශේෂී. අයින්ස්ටයින් කෙතරම් ප්‍රබල විද්‍යාඥයෙක් වුවත් ඔහුගේ සැබෑ ජීවිතයේ සිදු වූ සත්‍ය සිදුවීම් ඇසුරින් ප්‍රසිද්ධ රසවත් කතා කිහිපයක් තිබෙනවා. ඒ වයින් කිහිපයක් අපි බලමු. පළමුවන කතාව. අයින්ස්ටයින් තම ඇඳුම් ගැන කිසිම උවමනාවක් නොදැක් වූ පුද්ගලයෙක්. ඔහු නිතරම භාවිතා කළේ පොඩි වූ දුර්වර්ණ වූ ඇඳුම්. දිනක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලෑස්ති වෙන විට බිරිඳ එතනට ආවා. මේ පොඩ්ඩක් හොඳට අඳින්නකෝ කියලා කිව්වා. එතකොට අයින්ස්ටයින් කිව්වා ඒ මොකටද? එතන හැමෝම දන්නවනේ මේ මම කියලා. බිරිඳ කට වහගෙන යන්නට ගියා. තවත් දිනක් අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් වුණා. අදවත් පොඩ්ඩක් ලස්සනට ගියොත් නරකද? බිරිඳ ඇසුවා. ඒ මොකටද? එතන කවුරුත් මාව දන්නේ අයින්ස්ටයින් කිව්වා. බිරිඳ එදත් කට වහගෙන යන්නට ගියා. දෙවන කතාව. අයින්ස්ටයින්ගේ ශිෂ්‍යයන් අයින්ස්ටයින්ගෙන් සාපේක්ෂතාවාදය ගැන පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීම් කරන විට ඔහු ඒ පැහැදිලි කළේ මෙන්න මේ විදිහට. ගිනි දැල්ලූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි. ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක විනාඩියක් වගේ දැනේවි. ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න. එහෙම තමයි අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ගැන ශිෂ්‍යයන්ට පැහැදිලි කරලා දුන්නේ. තුන්වන කතාව. අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවස් අවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැග්ග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වුණා. කැබ් රියදුරාත් ඔහු හඳුනාගත්තේ නැහැ. මේ අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහි? අයින්ස්ටයින් රියදුරාගෙන් ඇහුවා. කවුද එහෙ නොදන්නේ? මොකද මිනිහව හම්බෙන්න ඕනේද? රියදුරා ඇහුවා. මම තමයි අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද? අයින්ස්ටයින් කිව්වා. රියදුරා අයින්ස්ටයින්ව ගෙදරටම ඇරලුවා විතරක් නෙමෙයි. එදා ගාස්තුවද ගත්තෙත් නැහැ. හතරවන කතාව. දවසක් අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යන විට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවා. අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයින්ස්ටයින් සාක්කුවට අත දමා බැලුවා ටිකට් එක සොයා ගැනීමට නොහැකි වුණා. කලිසම් සාක්කුවලත් සහ ගමන් මල්ලේ ටිකට් එක තිබුණේ නැහැ. ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු විට ටිකට් පරීක්ෂක අයින්ස්ටයින් මහත්තයා කමක් නැහැ ටිකට් එක නැති වුණාට ඔයා කවුද කියලා අපි දන්නවනේ කමක් නැහැ යනුවෙන් කිව්වා. ඉන්පසු ඔහු අයින්ස්ටයින්ව පසු කර අනිත් මගින්ගේ ටිකට් පරීක්ෂා කරමින් ගමන් කළා. ටිකට් පරීක්ෂක අනිත් දුම්රිය මැදිරියට යාමට පෙර නිකමට හිසාරවා බැලුව විට දුටුවේ ධනගාමින් සීට්ටියට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්. වහාම ඔහු වෙත දුවා ටිකට් පරීක්ෂක අයියෝ අයින්ස්ටයින් මහත්තයෝ මම කිව්වනේ ටිකට් එක ඕනේ නැහැ කියලා. ඔහේව නොදන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද? ඕක අල්ලලා දාන්න කියලා කිව්වා.
අයින්ස්ටයින් ඔහු දෙස බලා හරි මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම දන්නේ නැහැ මම කොහෙද යන්නේ කියලා. බහින්න ඕන ස්ටේෂම මොකද්ද කියලා. ඒකයි මේ ටිකට් එක හොයන්නේ. යනුවෙන් පැවසුවා. පස්වන කතාව. දිනක් අයින්ස්ටයින් බසයෙන් ගමනක් යාමට ටිකට් පතක් මිලදීගෙන Tamanට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර මේ ඉතුරු සල්ලි වැරදිනේ කියලා කොන්දොස්තරට පැවසුවා. යුගයේ මහා ප්‍රඥෙක් වුණු අයින්ස්ටයින්ව හඳුනාගත්තේ නැති කොන්දොස්තර කෝ බලන්න යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂා කර මේ තියෙන්නේ හරියට ඔහෙට ගණන් බැරිද යනුවෙන් පැවසුවා. 6 වන කතාව. අයින්ස්ටයින්ට කුඩා කාර්යාල කාමරයක් තිබූ අතර එය අස්පස් කිරීම සඳහා සේවකයෙකුත් සිටියා. මේ කාර්යාලයේ එළියේ ගහලා තිබුණු කුඩා බෝඩ් එකේ අයින්ස්ටයින් ඉන්නවනම් ඉන් කියලත් නැත්නම් අවුට් කියලත් දානවා. දිනක් අයින්ස්ටයින් කාර්යාලයෙන් එළියට ගිය වෙලාවක සේවකයාටත් යම් කාර්යයකට එළියට යන්න සිද්ධ වුණා. ඔහු ගිහින් එනකොට අයින්ස්ටයින් එළියේ තියෙන පුටුවේ වාඩි වෙලා ඉන්නවා. සේවකයා ඇහුවා "ඇයි සර් මෙතන වාඩි වෙලා ඉන්නේ?" කියලා. අයින්ස්ටයින්ගේ උත්තරය වෙලා තියෙන්නේ "බලනවා අයිසේ සෑහෙන්න වෙලාවක් තිස්සේ මම මෙතන. අර අයින්ස්ටයින් තාම ආවේ නැහනේ" යනුවෙන්. 7 වන කතාව. අයින්ස්ටයින්ගේ නිවසේ කුඩා පර්යේෂණාගාරයක් තිබුණු අතර ඔහු හුරතලයට පූසු දෙන්නෙක් ඇති කළා. එකෙක් ටිකක් මහත පූසෙක් අනිත් එකක් කුඩා පැටියෙක්. අයින්ස්ටයින් නිවසේ ඉන්න වෙලාවට මේ පූසු දෙන්න ඔහු පස්සෙන්ම එනවා. ඔහු පර්යේෂණාගාරයේ ඉන්න වෙලාවටත් පූසු දෙන්න දොර ළඟට වෙලා ඇතුළට එන්න කෑ ගහනවා. ඉතින් සැරේ දොර අරින්න වෙන එක කරදරයක් නිසා අයින්ස්ටයින් පූසු දෙන්නටම ඇතුළට එන්න ලොකු පූසට ලොකු රවුමකුයි පොඩි පූසට පොඩි රවුමකුයි වශයෙන් රවුම් දෙකක් ඔහු විසින්ම දොරේ කපලා දීලා තියෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් මහා ප්‍රඥෙක් වුණාට ජීවිතේ සමහර සුළු දේවල් බොහොමයක් නිතරම අමතක වෙන කෙනෙක් කියලා ප්‍රසිද්ධයි. මතක් කරලා බලන්න. ඔබටත් සමහර වෙලාවට සුළු දේවල් අමතක වෙනවා නම් සමහර විට ඔබත් ලොකු බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් ඔහු පැවැත් වූ දේශනාවල සහ ඔහුගේ නිබන්ධනවල ඇතුළත් කරන ලද උපදේශ තියෙනවා. ඒ වගේ සුප්‍රසිද්ධ උපදේශ කීපයක් අපි දැන් බලමු. 1. සාර්ථකත්වය හඹා යාමත් සමග ඇතිවන නිරන්තර වෙහෙසකාරීත්වයට වඩා සංසුන් සහ නිහතමානී ජීවිතයක් විසින් වැඩි සතුටක් ළඟා කරනු ඇත. 2. අදිෂ්ඨානය ඇතනම් මගකුත් තිබේවි. 3. අප විසින් ගැටලුව නිර්මාණය කරන ලද අවස්ථාවේ පැවති චින්තන රටාව අනුව යමින් අපට එම ගැටලුවට විසඳුම් දිය නොහැක. 4. බුද්ධිය පිළිබඳ සැබෑ සංඥාව දැනුම නොවේ පරිකල්පනයයි. 5. ස්වභාව ධර්මය විසින් අප වෙත හෙළි කරන ලද දේවලින් අප තවමත් 100%කින් 1000කින් එකක්වත් දන්නේ නැත. 6. දෙවියන් විශ්වය සමග දාදු සෙල්ලම් කරන්නේ නැත. 7. අතීතයෙන් ඉගෙන ගන්න, අද වෙනුවෙන් ජීවත් වෙන්න, හෙට ගැන බලාපොරොත්තු තබා ගන්න. නමුත් වැදගත්ම දෙය ප්‍රශ්න කිරීම නතර නොකිරීමයි. 8. නවීන විද්‍යාව දිනු මෙවන් යුගයක විද්‍යාවට සටන් කර පරාජය කළ නොහැක්කේ බුදු හිමියන්ගේ ඉගැන්වීම පමණි. අනාගතය සඳහා වන ආගම විශ්වීය ආගමක් විය යුතුය. ඒ ආදාහනග්‍රාහී සිද්ධාන්ත සහ දේව ධර්මය මගහැර දෙවියන් ඉක්මවා යා යුතු වන්නේය. එමෙන්ම ස්වභාවික සහ ආධ්‍යාත්මික ආවරණයන් සහිතව ස්වභාවික සහ ආධ්‍යාත්මික හැඟීම් වලින් නැගෙන සියලු දේවල අත්දැකීම් මත පදනම් වූ අර්ථවත් ඒකරාශී වීමක් විය යුතුය. බුදුදහම මෙම සියලු අංශයන්ට පිළිතුරු සපයයි. 9. කිසිදු දිනක අත්වැරැද්දක් සිදු නොකළ අයෙකු කිසිදු දිනක අලුත් යමක් කිරීමට උත්සාහ කරන්නේ නැත. 10. ජීවිතය යනු බයිසිකලයක් පැද යාම වැනිය. සමබරතාව පවත්වා ගැනීමට නම් ඔබ ඉදිරියට යා යුතුමය. 11. මට කිසිදු විශේෂ දක්ෂතාවක් නොමැත. මට ඇත්තේ විශාල උනන්දුවක් සහිත කුතුහලයකි. 12. සෑම දෙයක්ම හැකිතාක් සරලව නිර්මාණය කළ යුතුය. එහෙත් සරලවම නොවේ. 13. සාර්ථක මිනිසෙකු බවට පත්වීමට නොව වටිනාකමක් ඇති මිනිසෙකු බවට පත්වීමට උත්සාහ කරන්න. වර්ගවාදීන්ට සහ විදේශිකයන්ට එරෙහි අදහස් බොහොමයක් ඇතුළත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් මෑතකදී ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මේ දිනපොත්වල සඳහන් වෙන්නේ 1922 ඔක්තෝබර් මාසයේ සිට 1923 මාර්තු මාසය අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග රටවල ඔහු කළ සංචාරය පිළිබඳව. මේ දිනපොත් ඉංග්‍රීසි භාෂාවෙන් තනි පිටපතක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පළමු අවස්ථාව මේ වනවා. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත ඈත පෙරදිග පලස්තීනය සහ ස්පාඤ්ඤය 1922-1923 නමින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයේ සංස්කාරකවරයා කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ අයින්ස්ටයින්ගේ ලියවිලි පිළිබඳ ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයාද වෙනවා.
වර්ෂ 1922 ඇල්බර්ට් අයින්ස්ටයින්ට තරමක් සංකීර්ණ කාල පරිච්ඡේදයක් වුණා. පළමුවෙනි ලෝක සංග්‍රාමය අවසන් වුවත් එයින් ඇති වූ හානිදායක වෙනස්කම් ජර්මනිය විසූ සෑම දෙනාටම බලපානු ලැබුවා. ජර්මානු ජාතිවාදයේ ඉස්මතු වීම නිසාවෙන් යුදෙව්වන්ට හිරිහැරකාරී තත්ත්වයක්ද උදා වුණා. අයින්ස්ටයින්ගේ හිතවතෙකු වූ ජර්මනියේ විදේශ ඇමති යුදෙව් ජාතික වෝල්ටර් රත්හෙන්ඩු මහතා 1922 ජූනි මාස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වුණා. අපරාධ විමර්ශනයේදී අයින්ස්ටයින්ගේ නමද ඝාතන ලයිස්තුවේ තිබූ බවට අනාවරණය වුණා. ඉන්පසු සැප්තැම්බර් 21 සිදු වූ සූර්යග්‍රහණ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලකිය යුතු කාලයක් ගත වුණා. 1919 සූර්යග්‍රහණ පරීක්ෂණයට වඩා පරිස්සමෙන් විද්‍යාඥයෝ දත්ත විශ්ලේෂණය කිරීම එයට හේතුව විය හැකියි. පරීක්ෂණය ඉදිරිපත් කළ වාදයේ අනාවැකිය හා එකඟ වේ නම් තමාට නොබෙල් ත්‍යාගය ලැබෙන බවට අයින්ස්ටයින් දැන සිටියා. ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගී වීමට අයින්ස්ටයින් යුරෝපයේ සිටිය යුතු වුණා. එහෙත් තමන්ගේ පරීක්ෂම ගැන සලකා බැලූ අයින්ස්ටයින් ටික කලක් යුරෝපයෙන් බැහැරව සිටීමට තීරණය කළා. වාසනාවට මෙන් මෙම කාලයේදී අයින්ස්ටයින්ට ජපානයේ සංචාරයකට ආරාධනාවක් ලැබුණා. යමාමොටෝ සසිහිකෝ නැමැති පොත් ප්‍රකාශකයා විසින් සියලුම වේදන් දරනු ලැබුවා. සසිහිකෝගේ ආරාධනය පිළිගෙන අයින්ස්ටයින් සහ ඔහුගේ දෙවැනි බිරිඳ වන එලිසා ලොවෙන්තල් මහත්මිය 1922 ඔක්තෝබර් 8 වැනි දින ප්‍රංශයේ මාසෙල්ස් තොටුපළින් කිතුනුමාරු නම් ජපාන දුම්නැවට ගොඩ වුණා. ගමන් කාලසටහන අනුව ජපානයට ළඟා වීමට පෙර නැව නවත්තන්නට යෙදී තිබුණේ පෝර්ට් සෙඩ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං, ෂැන්හායි යන තොටුපළවල් වල. මෙම නැව ඔක්තෝබර් 27 වැනි දින රාත්‍රී 9ට කොළඹ වරායට සේන්දු වුණා. අයින්ස්ටයින් තම දිනපොතේ සඳහන් කරන්නේ කොළඹ අසල මුහුදේ ඇති වූ කුණාටුවක් නිසා නැව ප්‍රමාද වූ බව. ඒ වගේම අයින්ස්ටයින් තමාට මුණ ගැසුණු ප්‍රථම ශ්‍රී ලාංකිකයා ගැන සහ සිදු වූ සිද්ධිදාමය මෙලෙස විස්තර කර තිබෙනවා. නැව කොළඹ වරායට පැමිණි ගිස කෙට්ටු සිරුරක් සහ සුදු රැවුලක් ඇති මිනිසෙක් මා නමට එවා තිබූ විදුලි පණිවිඩයක් බාර දී බැගෑපැත්ව සන්තෝෂමක් ඉල්ලුවේය. මේ මිනිසා බැගෑපැත් වූ සැටි දැක තමා ඉමහත් සංවේගයට පත් වූ බව අයින්ස්ටයින් පවසනවා. පසුදින උදෑසනම අයින්ස්ටයින් සහ එලිසා නැවෙන් පිටතට පැමිණි විට කොළඹ වරායේ රික්ෂෝ රථ ධාවකයෝ රුපියල් 2 යනුවෙන් පවසමින් ඔවුන් වට කරගත් අතර නැවේ නිලධාරියෙක් ඔවුනට රික්ෂෝ රථවල නැගී කොළඹ නගරය බැලීමට යන මෙන් උපදෙස් දුන්නා. අයින්ස්ටයින් මීට තදින්ම විරුද්ධ වෙමින් තමා කිසිසේත්ම තවත් මිනිසෙකු විසින් පාරේ අදිනු ලබන රථයක ගමන් කිරීමට කැමැති නැති බව පවසා තිබෙනවා. එවිට නැවේ නිලධාරියා විසින් අයින්ස්ටයින්ට දැන් අප ඉන්නේ ලෝකේ නැගෙනහිර බවත් බටහිර නොවන බවත් මතක් කර දී තිබෙනවා. අයින්ස්ටයින්ගේ බිරිඳ එලිසාද ප්‍රායෝගිකව සිතමින් මේ ඔවුන්ගේ ජීවනෝපායයයි පවසමින් අයින්ස්ටයින්ව ගමනට පොළඹවා ගැනීමට උත්සාහ කර තිබෙනවා. අයින්ස්ටයින් තමා ළඟට පැමිණි රික්ෂෝ ධාවකයා ගැන මෙසේ විස්තර කර තිබෙනවා. ඔහු කුඩා දේහයක් ඇති ශක්තිමත් පුරුෂයෙකි. ඔහුගේ කටේ එක් කොනකින් රත් පැහැති කෙළ ධාරාවක් ගලා යමින් තිබිණි. රික්ෂෝ ධාවකයෙකු එලිසා රථයේ වාඩි කරගෙන දුවන්නට යන බව දුටු අයින්ස්ටයින් නවතිනු යයි කියමින් එතනට දිව ගොස් තිබෙනවා. ඒ දුටු නැවේ නිලධාරියා රික්ෂෝ රථවල ගමන් කරන පිළිවෙත පැහැදිලි කිරීමෙන් පසු දෙදෙනා රථ දෙකකට නැගී පිටත්ව තිබෙනවා. අයින්ස්ටයින් විස්තර කරන ආකාරයට හැඟවෙන්නේ ඔවුන් කොළඹ යෝක් වීදිය පසුකොට පිටකොටුව දෙසට ගිය බවයි. අයින්ස්ටයින් තමා දුටු ශ්‍රී ලාංකිකයන් ගැන දිනපොතේ ලියා ඇති විස්තරයෙන් ඔහුගේ සමාජවාදී අදහස් හා මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි වූ අපේක්ෂාව විදහා දැක්වෙනවා. ඔහු තමන් කොළඹදී දුටු මිනිසුන් ගැන මේ විදියට විස්තර කරනවා. සරල දීපේතක් ගත කරන කොළඹ දුප්පත් ජනයාට බොහෝ දේ උමනා නොවේ. ඔවුන් දුගීභාවයට පත් වූ ප්‍රියමනාප දේහ ලක්ෂණ ඇති උත්තමයන්සේ පෙනේ. එනමුත් ඔහු තරමක අවනතභාවයක්ද පෙන්눔 කරති. පෝර්ට් සෙඩ් නගරයේ මෙන් ඔවුන් කලබලකාරී නොවේ. තදබද පරිසරයක ජීවත් වන ඔවුන්ට පෞද්ගලිකත්වයට ඉඩකඩ නොමැත. මේ මිනිසුන් දෙස සමීපව බැලූ විට යුරෝපීය ආකල්පයන්ට ඇති ප්‍රියමනාපය බිඳ වැටි යුරෝපීයන් ගුණයෙන් පිරිහුණු ගොරෝසු හා කෑදරකමකින් යුක්ත වූවන්සේ හැඟේ. අවාසනාවකට මොවුන්ගේ ප්‍රබලත්වය හා ලොකු දේවල් කිරීමට ඇති හැකියාවටද හේතු මේවාය. මෙරට වැසියන් දෙස බැලීමෙන් පෙනෙන්නේ දේශගුණය නිසා ඔවුනට පැය භාගයක්වත් අතීතය හෝ අනාගතය දෙස බැලීමට අනවශ්‍ය බවයි. අප වෙසෙන රටවල මිනිසුන්ද මේ දේශගුණ තත්ත්වයන් යටතේ එම තත්ත්වයට පත්වන්නේ දැයි සිතා මම මවිත වෙමි. අයින්ස්ටයින් කොළඹ නගරයේ ගත කළ කාලය ගැන ලියූ සටහන් අතර ඔවුන් ජීවත් වන්නේ ඉතා අපිරිසුදු සහ සැලකිය යුතු දුර්ගන්ධයක් නිකුත් වන පොළොවක. ඔවුන් සුළුවෙන් වැඩ කරන නිසා අවශ්‍යතාවෙන්ද අඩුයි.
යනුවෙන්ද සඳහන් කර තිබූ බව සඳහන්. අයින්ස්ටයින් කොළඹ වරාය කඩිසර ස්ථානයක් බව සඳහන් කරන අතර තද පැහැති දිල්සෙන සිරුරු ඇති කම්කරුවෝ බඩු පටවමින් හා ගොඩබාමින් සිටින බව පවසනවා. එම කාලයේ කොළඹ වරාය ආසියාවේ ප්‍රධානතම නැව් ගමනාගමන මධ්‍යස්ථානයක් වුණා. අත්‍යවශ්‍ය එහෙත් ඉතා අමාරු වැඩක් වුණ නැව් කඳ පිරිසිදු කරනු ලබන්නේ දක්ෂ කිමිදුම්කරුවන් විසින්. මේ දුටු අයින්ස්ටයින් පැවසුවේ කොළඹ වරායේ කිමිදුම්කරුවන් ඉතා ධෛර්යවත් බව සහ ඔවුන්ගේ ශ්‍රම ශක්තිය වැය කරව අදම මිනිසුන් තෘප්තිමත් වන බවයි. අයින්ස්ටයින් එලිසා හා ඔවුන් සමග නැවේ පැමිණි ප්‍රංශ ජාතික යුවලක් කොළඹ අවට පන්සලක් බැලීමට ගොස් තිබෙනවා. අයින්ස්ටයින් පන්සල ගැන විස්තරයක් දිනපොතේ ලියා නැති නමුත් අයින්ස්ටයින්ගේ ලේඛනාරක්ෂකයෙහි ලිපියක එම ස්ථානය කැලණිය රජමහා විහාරස්ථානය යැයි සඳහන් වී තිබෙනවා. 1922 අගභාගයේත් කොළඹ කොටුවේ සිට කැලණි දක්වාද රික්ෂෝ රථවලින් ගමන්ගත් බවට අයින්ස්ටයින්ගේ මෙම විස්තරයෙන් පැහැදිලි වනවා. එහෙත් අද මෙන් එදාද රථවාහකයෝ සංචාරකයන් රැවටීමට පෙළඹී තිබීම කනගාටුවට කරුණක්. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඓතිහාසික වැදගත්කමක් ඇති තවත් සිද්ධියක් වන්නේ ලංකා ටයිම්ස් පුවත්පතේ උගත් වාර්තාකරුවෙකු කිතුණු මාරු නැව කොළඹට පැමිණි විගසම අයින්ස්ටයින් මුණ ගැසී සාකච්ඡාවක් පැවැත්වීමයි. වාර්තාකරුවා සූර්යග්‍රහණ පරීක්ෂණයේ ප්‍රතිඵල ගැන අයින්ස්ටයින්ගෙන් විමසා තිබෙන අතර අයින්ස්ටයින් පවසා ඇත්තේ සූර්යග්‍රහණ කාලයේ ක්‍රිස්මස් දූපත් දේශගුණය අයහපත් වූ නිසා එම පරීක්ෂණය අසාර්ථක වී ඇති නමුත් ඕස්ට්‍රේලියාවේ තිබූ පරීක්ෂණය ගැන බලාපොරොත්තු තබා ගත හැකි බවයි. ලංකා ටයිම්ස් වාර්තාකරුවා අයින්ස්ටයින්ගෙන් එකල යුරෝපයේ තත්ත්වය විමසූ විට ඔහු පවසා ඇත්තේ පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය අසීරු තත්ත්වයක පවතින නිසා එක්සත් රාජධානී සාමදාන සැලැස්ම අගය කරන බවයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලෝටම වැදගත් වන බවද ඔහු පවසා තිබෙනවා. ඒ දිනවල තවත් උණුසුම් පුවතක් වූ බ්‍රිතාන්‍ය අගමැති ජෝර්ජ් ලොයිඩ් මහතාගේ ඉල්ලා අස්වීම ගැනද ලංකා ටයිම්ස් වාර්තාකරු ඇසූ විට අයින්ස්ටයින් එම සිදුවීම එක්සත් රාජධානියට හා ජර්මනියට විශාල පාඩුවක් යයි පවසා තිබෙනවා. අයින්ස්ටයින්ගේ දිනපොතේ ලංකාව පිළිබඳ අන්තිම සටහන මෙසේයි. ලංකාව වෘක්ෂ ලතාවන්ගේ පාරාදීසයක් වුවත් මනුෂ්‍ය පැවැත්මේ ශෝකජනක ස්ථානයකි. එවකට පිටකොටුවේ සිට පරිසරය දැක නැවත මුහුදට පිවිසි විට ශ්‍රී ලංකාව මුහුදේ සිට දිස්සූ විලාසයේ සිතමින් අයින්ස්ටයින් එසේ ලියන්නට ඇතැයි සිතිය හැකියි. අයින්ස්ටයින් හා එලිසා ලංකාවට පැමිණීම සම්බන්ධව නොපැහැදිලි කරුණක් වන්නේ ඔවුන් සාමාන්‍ය සංචාරකයන් ලෙස දිවයිනට ගොඩ බැස කිසිවෙකුගේ හෝ සහායක් නොමැතිව රික්ෂෝ රථවලින් ගමන් කිරීමයි. බ්‍රිතාන්‍ය යටත් විජිත ලංකා ආණ්ඩුව අයින්ස්ටයින්ගේ පැමිණීම නොදැන සිටියයිද සිතිය නොහැකියි. සාධාරණ සාපේක්ෂතාවාදයේ ඇගැයීමේ පරීක්ෂණවලට බ්‍රිතාන්‍යත් පොදු රාජ්‍ය මණ්ඩලවල රටවලුත් බොහෝසේ සහාය දැක්වූ අතර මෙය පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය සමග සමාදාන වීමට බ්‍රිතාන්‍යයේ කැමැත්ත පෙන්වන සංකේතයක්ද යන්න සමහරුන්ගේ කුතුහලයට හේතු වුණා. ඒ අතරතුර ලෝක යුදෙව් සංවිධානයද අයින්ස්ටයින්ගේ නැගෙනහිර සංචාරයේදී ගොඩබස්න ස්ථානවල සංග්‍රහ පිළියෙල කර තිබුණා. සිංගප්පූරුවේ ලෝක යුදෙව් සංවිධාන ශාඛාවෙන් වයිස්මාන් මහතා වෙත යවූ පණිවිඩයක කොළඹ අයින්ස්ටයින් සංග්‍රහ පිළිවෙල කළා යනුවෙන් සඳහන් වී තිබෙන නමුත් මේ සංග්‍රහය කොතන තිබුණාද පැමිණියේ කවුරුන්ද යන්න ගැන අදටත් සොයාගත නොහැකිව තිබෙනවා. අයින්ස්ටයින් සිංගප්පූරුව හොංකොං හා ෂැන්හායි නගරයන්ට පිවිසුණු අවස්ථාවන්හිදී නම් මහත් සරසරින් පිළිගෙන ඇති බව සඳහන්. ජපානයේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඔහු පිළිගත්තේ කාලතුවක්කු වෙඩිහඬින්. අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබුණු බව දැන්වූ විදුලි පුවත කිතුණු මාරු කපිතාන්වරයාට ලැබුණු විගස ඔහු විසින් අයින්ස්ටයින්ට අතට බාර දී තිබෙන්නේ නැව කොළඹින් පිටත් වූ දින කිහිපයකට පසුවයි. සාපේක්ෂතාවාදයේ පියා ලෙසින් හඳුන්වන මෙම ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා ඊජිප්තුවේ පෝර්ට් සයිඩ් වෙත පැමිණි අවස්ථාවේ එම නගරයේ භාණ්ඩ විකිණීම සඳහා නැවට නැගි පිරිස ගැන විස්තර කර ඇත්තේ සෑම තැනින්ම නිරපා දැමූ පිරිසක් ඔවුන් අපායෙන් ඉවතට ඇද දමලා වගේ යනුවෙන්. කෙසේ වෙතත් මෙම සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා වැඩිම මතභේදාත්මක අදහස් දක්වා ඇත්තේ චීන ජාතිකයන් පිළිබඳව. චීන දරුවන්ට ආත්මයක් නැහැ වගේම ඔවුන් බුද්ධියනොත් අඩුයි. අනෙකුත් සියලු වර්ගයන් වෙනුවට චීන මිනිසුන් බිහි වුණොත් අපිට කනගාටු වෙන්න වෙනවා යනුවෙන් ඔහු ඔහුගේ දිනපොතේ සඳහන් කර තිබුණා. දිනපොතේ තවත් තැනක අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ චීන ජාතිකයන් සියලු දෙනා අරුම පුදුම ලෙස එක වගේ පෙනෙන ජාතියක්. ඔවුන් මිනිසුන් ලෙස නොවේ රූකඩ ලෙසයි පෙනෙන්නේ යනුවෙන්. ඒ වගේම චීන කාන්තාවන් සහ පිරිමින් අතර වෙනසක් නැති තරම් වන අතර කාන්තාවන්ගේ අසාමාන්‍ය ආකර්ෂණයට ලක් නොවී පුරුෂයන් තමන් ආරක්ෂා කරගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණා.
ඒ අතර 1946 දී පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්වවිද්‍යාලයේ පැවති රැස්වීමකදී අදහස් දැක් වූ අයින්ස්ටයින් වර්ගවාදය යනු සුදු මිනිසුන්ගේ රෝගයක් ලෙස විග්‍රහ කර තිබුණා. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු අයින්ස්ටයින් ලෝක රාජ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූ අතර ඔහුට ඊශ්‍රායල් රාජ්‍ය විසින් එහි ජනාධිපති ධූරයද පිරිනමනු ලැබුවා. නමුත් එය ප්‍රතික්ෂේප කළ ඔහු ජෙරුසලමේ හිබ්රු විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ආචාර්ය චයිම් වයිස්මාන් සමග සහයෝගයෙන් කටයුතු කළා. අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇල්බර්ට් අයින්ස්ටයින් ඔහුගේ වෛද්‍යවරයා විසින් ඔහුට නියම කළ ශල්‍ය කර්මයක් පවා ප්‍රතික්ෂේප කරමින් වෛද්‍යවරයාට පවසා ඇත්තේ මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජීවත් වෙලා පළක් නැහැ. මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමට කෙරුවා යනුවෙන්. එසේ පවසා පසුදින එළිවෙන මොහොතේ භෞතික විද්‍යාවට අමිල සේවයක් කළ මේ මහා විද්‍යාඥයා ප්‍රින්ස්ටන් රෝහලක 1955 අප්‍රේල් 18 වෙනිදා 76 වන වියේදී සදාටම මෙලොවින් සමුගත්තා. ඉතින් යාළුවනේ මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම අපි අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔය ළඟට ගෙල්න ගන්න බෙල් සීනුව අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.